ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. ආදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, කතෝලික සභාවේ ධර්මෝපදේශය මුල් කරගෙන අපි භාවනා කරන්නේ යාඥාව පිළිබඳවයි. කතෝලික සභාවේ ධර්මෝපදේශයේ අංක 2608. ජේසුස් වහන්සේ පූර්ණ සිත් හැරීමේ ඇති අවශ්‍යතාවය ජනතාවට පහදා දුන්සේක. යාඥාවේ තවත් තිබිය යුතුම ගුණාංගයක්. යාඥාවේ මූලිකම ගුණාංගයක් කිව්වොත් වඩා නිවැරදි. ඒ තමයි යාඥාව තුළ යාඥා කරන්නගේ සිත තුළ ඇතිවිය යුතු පූර්ණ සිත් හැරීම. අපි ග්‍රීක භාෂාවෙන් කියනවා මෙතනොයියා. change of heart, complete change of heart, පූර්ණ ලෙස සිත් හැරීම. දැන් අපේ සිත් හැරීම වෙනවා අර්ධ ලෙස, සුළු ලෙස. නමුත් මෙහි පාවිච්චි කරන වචනේ තමයි පූර්ණ සිත් හැරීම. අපි කියනවා U-turn එකක් ජීවිතේ ගන්නවා කියලා. කියන්නේ මුළු ජීවිතේම, ජීවිත රටාවම, way of life වෙනස් වෙන්නට ඕන. ඒතර මේ සිත තුළ තමයි මේ සිත් හැරීමේ පූර්ණ සිත් හැරීම ආරම්භ වෙනවා. මේ සිත් හැරීම තුළ තමයි යාඥාවේ නියැලෙන්නට ඕන. ඉතින් ක්‍රිස්තුන් වහන්සේ ලස්සන උදාහරණ දෙනවා, උපමා උපමේයන් ලබා දෙනවා. කතෝලික සභාවේ ධර්මෝපදේශයේ මේ උපුටා දක්වනවා. පූජාසනයේ මත පඳුරු පිදීමට පෙර තම සහෝදරයා සමග සමගි වීමේ ඇති අවශ්‍යතාවය පෙන්වා දුන්සේක. සතුරන්ට පවා මෙත්සිත වැඩි යුතු බව පෙන්වා දුන්සේක. සමහර වෙලාවට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මගේ යාඥාවට පිළිතුරු නැත්තේ ඇයි? අපි ඒක අහනවා. සමහරට ප්‍රසිද්ධිය අහනවා, සමහරට ප්‍රසිද්ධිය අහන්නේ නැහැ. එහෙම අහන්නත් නිකන් මොකද්දෝ වගේ නිකන් බයයි ලැජ්ජයි වගේ. නමුත් හිතෙනවා ඇයි මේ මගේ යාඥාවට උත්තර නැත්තේ? යාඥාවට ඇයි ප්‍රතිචාරයක් නැත්තේ, පිළිතුරක් නැත්තේ? දෙවියන් වහන්සේට, ක්‍රිස්තුන් වහන්සේට මගේ යාඥා ඇහෙන්නේ නැද්ද? අපේ යාඥා ඇහෙන්නේ නැද්ද? අපි ගමු මේ කොරෝනා වසංගතේ. මුළු ලෝකෙම යාඥා කරනවා, සියලු ආගම්වල යදුම් මෙහෙයන්, භක්ති අභ්‍යාස සිදු කරනවා. අපි යාඥා කරනවා. ඇයි දෙවියන් වහන්සේට ඇහෙන්නේ නැද්ද මේ රට, අපේ රට, මේ ලෝකය, මේ මරණය තුලින් ඇතිවෙන්නා වූ අනිකුත් ප්‍රතිඵල වලින්? ආර්ථික කඩාවැටීම, අධ්‍යාපනයේ කඩාවැටීම, ව්‍යාපාර කඩාවැටීම, සිනමාව, කලාව මොනවද කඩා නොවැටෙන්නේ? විවාහ සම්බන්ධතා, පෞල් සම්බන්ධතා, මිතුරු සම්බන්ධතා හැම එකක්ම කඩා වැටෙද්දී අපේ යාඥා ඇහෙන්නේ නැද්ද? ඒක පෞලක තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්, මීසමක ගමක වෙන්නට පුළුවන්, රටක ලෝකයක වෙන්නට පුළුවන්. අන්න ඒ සඳහාත් එක්තරා විදිහකට කතෝලික සභාවේ ධර්මෝපදේශය 2608 වන වගන්තිය අපිට උත්තර දෙනවා. ඔබේ මගේ යාඥාවට සැබෑ ප්‍රතිඵල එන්න නම් අත්තිවාරම බේස් එක මොකක් වෙන්නට ඕනේද? එහෙම නැත්නම් ඔබ මම යාඥා කරන දේ ප්‍රතිඵල ලබන්න නම් මේ යාඥාව කරනකොට මොන වගේ දෙයක් සිදු වෙලා තියෙන්නට ඕනේද? පළවෙනි දේ තමයි කියන්නේ පූර්ණ සිත් හැරීම. පූර්ණ සිත් හැරීමකින් තොරව යාඥා දුසින් ගණන්, යාඥා පොත් පිටින් උච්චාරණය කළත්, යාඥා මෙහෙයන් 100කට සහභාගී වුණා, එහි ප්‍රතිඵලයක් හරියට ලැබෙන්නේ නැහැ. මන්ද සිත් හැරීමකින් තොරවයි යාඥා කරන්නේ. ඒ තරහව, ඒ වෛරය, ඒ කාමය, ඒ ක්‍රෝධය, ඒ තියෙන ප්‍රශ්නය, මේ හැම දෙයක්ම හිතේ තියාගෙන ඒ විදියටම ස්වාමිනී ඔබ වහන්සේ අපිට මේ දේ ලබා දෙන්න, මේ දේ නවත්තන්න, මේ දේ කරන්න කිව්වට ස්වාමීන් වහන්සේ අහුම්කම් දෙන්නේ නැහැ. මන්ද උන්වහන්සේ ඉස්සලා කියනවා ඔබේ සිත වෙනස් කරගන්න, ඔබේ ජීවිත රටාව වෙනස් කරගන්න. සමහරට මේ කතෝලිකයන් හැටියට මේ කාලයේදී වගේම පසුගිය වසරේ බොහොම ප්‍රහාරයන්, ඊට පෙර වසරවල ඇති වුණු විවිධ වූ යම් ගැටලු තුලත් වෙන්නට පුළුවන්. ස්වාමින් වහන්සේ යමක් කියනවා. අපි කතෝලික අය විතරක් ගත්තොත් එimhe කතෝලික ජනතාව කිතුණුවන් හැටියට උන්වහන්සේ යමක් කියනවා.
ඔබ හිතලා බලන්න ඔබේ සිත් හැරීමක් සිදු වෙනවද? මේ සිත් හැරීම තුළ පවුල් වල එකමුතුකම, ගමේ එකමුතුකම, මීසමේ එකමුතුකමක් ඇති වෙනවද? යාඥා විතරද කරන්නේ? යාඥා මෙහෙයන් විතරද පවත්වන්නේ? සුව මෙහෙයන් විතරද පවත්වන්නේ? හැම දෙයක්ම හොඳයි. හැබැයි මේ සිත් හැරීමේ මේ දූත කාර්යයේ නියැලෙනවද? ඒක පූජක වේවා, පැවිදි වේවා, ගිහි වේවා, තරුණ වේවා, බාල වේවා, මහලු වේවා, කතෝලික වේවා, කිතුණු නොවන පිරිස වේවා, ක්‍රිස්තියානි වේවා, ස්වාමින් වහන්සේ අහනවා සිත් හැරීමට ඔබ සූදානම්ද? ඒ සිත් හැරීම තුළ පවුල තුළ මීසම ගම තුළ නවෝදයක් ඇති කරගන්න. මේ කාලෙත් අපි තේමා කරගන්නේ මීසම් නවෝදයේ දූත මෙහෙවර. පැරිෂ් රිනීවල් මිෂන්. කුඩා කිතුණු සංඝහරහා කොළඹ අගරදුගුරු පදවිය සහ මුළු ලංකාවෙම බලාපොරොත්තු වෙන්නේ රිනීවල් එකක්, නවෝදයක්. මීසම තුළ ගම තුළ නවෝදයක් ඇති කරගන්න. ඒතකොට මේ නවෝදය රිනීවල් එක සිදු වෙන්න ඕනේ හදවතින්. ඉස්සල්ලා හදවත ඇතුලේ මිනිස්යාගේ මේ අභ්‍යන්තරයේ රිනීවල් එකක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් රිනීවල් එකක්, නවෝදයක් මීසමේ හෝ ගමේ හෝ සමිති සමාගම් වල අපිට අත්දකින්න බෑ. මේ ඇතුලාන්ත නවෝදය සිදු වුණේ නැත්නම් ඇතුලාන්ත නවෝදය සිදු කරගන්නේ කොහොමද? කුඩා කිතුණු සංඝ තුල පැහැදිලිව කියනවා දේව වචනය. දේව වචනෙට යන්න. Go back to the roots. යන්න අපේ මුල් වලට, මුල් කිතුණු සභාවට යන්න. ඒතර පළවෙනි කිතුණු සංඝය හැටියට අපි ගත්තොත් එහෙම පළමු කිතුණු සංඝය වන්නේ ජෝසප්, මරියා සහ ජේසුස් සමිඳුන්. ජෝසප්, මේරි and ජීසස් පළවෙනි කිතුණු කතෝලික සංගමය. පවුල, සංඝය, the first Christian small community. පළවෙනි කිතුණු කුඩා සංඝය ජොසේතුමයි, මරියතුමී, ජේසුස් සමිඳුන්. මෙය ජාත්‍යන්තර වශයෙන් year of Saint Joseph. ජොසේතුමාට කැප කරපු වසර. ඒ ජොසේතුමාට කැප කරපු වසර තමයි කොළඹ ඇතුළු සියලු රාජගුරු වසම්වල ශ්‍රී ලංකා කතෝලික රාජගුරු මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන්නේ කුඩා කිතුණු සංඝ. හරි ලස්සනට ඒ ගැලපෙනවා එක්තරා විදියකට. පළමු කුඩා කිතුණු සංඝයේ ගෘහමූලික, එහෙම නැත්නම් අපි දැන් ගත්තොත් එimhe අපි කියන ඇනිමේට පළමු සජීවක ෆැසිලිටේටර් මෙහෙවන්න උනේ සුදෝ ජොසේතුමයි. එහෙනම් ඒ සුදෝ ජොසේතුමාට අපි යාඥා කරමු. ජොසේ මුනිඳුනි, ඒ පළමු සංඝය අපේ ගෙදර හදාගන්න, ඒ පළමු සංඝය අපේ පවුල් 20ක් 25ක් එකතු වෙලා හදාගන්න, ඒ පළමු සංඝයේ අත්දැකීමට අපේ මීසම, අපේ ගම, අපේ දිසාව, අපේ සමිති සමාගම් ගෙන යන්න අප වෙනුවෙන් දෙවන් වහන්සේ ඉදිරියේ මැදහත් වන්. පළමු කිතුණු සංඝය ගොඩනගද්දී සුදෝ ජොසේතුමාට තිබුණු මූලිකම සුදුසුකම තමයි දේව හඬට සවන් දීම. මරියාව බාර ගන්න කියද්දි බාර ගන්න ලෑස්ති වුණා. මොන ප්‍රශ්න, ගැටලු, අභියෝග මනුෂ්‍ය මට්ටමින්, සමාජ මට්ටමින් තිබුණත් සිහිනයකින් ඒ පණිවිඩය ලැබෙද්දි ජොසේ කියන මේ මැදි වයසේ, එහෙම නැත්නම් තරුණ වියේ මේ කියන පුද්ගලයා අපිට ඡායාරූපවල දකින්න තරම් ජොසේතුමා වයසකම කෙනෙක් නෙවන බවයි අද වෙන විට දේවධර්ම වේදීන් අපිට කියන්නේ. එහෙම ගොඩාක්ම වයසක කෙනෙක් විවාහ ගිවිසගෙන ඉන්නේ නැහැ. මරියා වැනි ඒ වන විට අවුරුදු 18 19 හෝ ඊට අඩු වයසක ඉන්න කාන්තාවක් සමග. ඒ නිසා ජොසේතුමාත් තරුණ වයසේ විශේෂයෙන්ම මැදි වියේ සිටින කෙනෙක්. ඒ වගේම සඳහන් වෙනවා උන්වහන්සේ පැවතෙන්නේ රජ පරම්පරාවෙන්. උන්වහන්සේ බොහොම අඩු දිලින්දෙක්ම නෙමෙයි. එදා වඩු කර්මාන්තයේ අදමින් නෙමෙයි. ඒ වඩු කර්මාන්තයේ තුල යම්කිසි පිළිගැනීමක් තිබුණා. ඒ ලී වැඩවලින් නැත්තම් වඩු වැඩවලින් ගොඩක් වෙලාවට රාජ පරම්පරාවට සම්බන්ධ වෙනවා. ඒ අනුව ජොසේතුමා වංශවත් පවුලකින් ආර්ථිකයේ හොඳ මට්ටමක තිබුණු මැදිවියේ හෝ තරුණ වියේ
පුද්ගලයෙක්. මේ පුද්ගලයාට පුළුවන් වුණා Tamanගේ සියලු ආශාවන් හැඟීම් සිහින කැප කරලා දේව හඬට සවන් දීලා මරියතුමී සමග පෞල් ජීවිතය ආරම්භ කරන්න ක්‍රිස්තුන් වහන්සේ නැමැති දේව පුත්‍රයව පිළි අරගෙන පළමු කිතුණු සංඝය හෙවත් සුද්ධෝ පවුල ගොඩනගා. අනේ නිසායි කිතුණු සංඝ තුලත් අද අපි කියන්නේ යමු දේව වචනයට. සවන් දෙමු, භාවනා කරමු, මෙනෙහි කරමු, ක්‍රියාත්මක කරමු දේව හඬ. සමහර විට කතෝලික කිතුණු අපි දේව හඬට වඩා වෙනත් හඬවල් වලට සවන් දෙන්න ගිහිල්ලා දේව හඬ භාවනා කරනට වඩා වෙනත් හඬවල් භාවනා කරන්න, මෙනෙහි කරන්න සහ ඒ හඬවල් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා අද වන විට සමහර විට අපි අර්බුදයක ඉන්නට පුළුවන්. අපේ තිබුණු අර මුල් ජුවලිතභාවය, කැරිසම් එක අපිට නැති වෙන්න පුළුවන් අපේ සමහර සමිති සමාගම්. සමහර යම් යම් කිතුණු ක්‍රියාකාරකම්, සමහර විට අපි පවත්වන වාර්ෂික මංගල්‍ය, අපේ උත්සව, දහම් පාසල් උත්සව, විවිධ උත්සවවල තියෙන අර මූලික ජුවලිත භාවය, මූලික තිබුණු අර ලස්සන අධ්‍යාත්මිකත්වයේ නැති වෙලා සර්ව පිත්තල දේවල් ඇතුළු වෙලා තියෙන්න පුළුවන්. සමහර විට අපි මංගල්‍යය පවත්වද්දී, නුවාන පවත්වද්දී කරන කියන සමහර දේවල් අපි ගැඹුරින් හිතලා බැලුවොත් දේව ධාර්මික පදනමක් තිබෙනවද? එහෙම නැත්නම් යම්කිසි බයිබලීය පදනමක් තිබෙනවද? ශුද්ධ බයිබලීය සහ දේව ධාර්මික පදනමක් නැත්නම් අඩුම ගානේ අපගේ විශේෂ උරුමයක් වන අපගේ ඒ කිතුණු ට්‍රැඩිෂන් එකට, කතෝලික ඒ පැවැත්මට, සංස්කෘතියට ගැලපෙනවද? නිසා අපේ හෝලි ට්‍රැඩිෂන්, අපේ තිබුණා ශුද්ධ බයිබලය වගේම ශුද්ධ වූ සම්ප්‍රදායක්. So Holy Bible and Holy Tradition. කතෝලික සභාව not only the Holy Bible. මූලධර්මවාදී සභාවන් කතා කරන්නේ only the Holy Bible. දේව වචනය පමණයි. අපි කියනවා දේව වචනේ අපේ පදනම, අපේ අත්තිවාරම. ඒ වගේම අපිට ශක්තිමත් වූ අත්තිමාරක් තිබෙනවා කිසිම මූලධර්මවාදී මෑතක බිහිවුණු සභාවකට නැති. ඒ තමයි ශුද්ධෝ සභා සම්ප්‍රදාය. Holy Tradition. නමුත් මේ Holy Tradition එකේ හෝ ශුද්ධෝ සභා සම්ප්‍රදායේ හෝ ශුද්ධ බයිබලයේ හෝ කතෝලික කිතුණු සම්ප්‍රදායන් තුළ නැති, ගැලපෙන්නේ නැති කොපමණ සම්ප්‍රදායන්, පුරුදු, චාරිත්‍ර, වාරිත්‍ර අපේ මංගල්‍යවල, අපේ යම් යම් උත්සවවල තිබෙනවද? ගැලපෙන්නේ නැති. සමහරට එදාට ගැලපුණාට අදට නොගැලපෙන උගත් බුද්ධිමත් ජනතාවක් ඉන්න උගත් සමාජයකට, හැදුණු වැඩුණු සමාජයකට නොගැලපෙන කොච්චර දේවල් සිදු වෙනවද? සමහරට මේ කොරෝනා නිසා මේ අවුරුද්දේ, එහෙම නැත්නම් බෝම්බ ප්‍රහාරය නිසා 2019 අවුරුද්දේ සමහර වෙලාවට ඒ දේවල් අත්හරින්න වුණා. එක්තරා විදියකට ස්වාමීන් වහන්සේ කියනවා හිතලා බලන්න මේවා අවශ්‍යමද? මේ වසරේ සමහර මංගල්‍ය මේ වන විටත් අපි පවත්වනවා යම් යම් සෞඛ්‍ය නීති රීති මේ සියල්ල ඉටු කරමින්. නමුත් අර අනවශ්‍යයි කියන බොහෝ දේ සිදු වෙන්නේ නැහැ. එතකොට නිකන් මංගල්‍ය නිකන් හිතට දැනුනේ නැඳුනේ නෑ වගේ වෙන්න පුළුවන්. නමුත් දැනුනේ නැති වුණාට හදවතට දැනෙනවා මේ සැබෑ සිත් හැරීමක අවශ්‍යතාවය නේද? මේ යන පාර හරිද කියලා නැවත හිතලා බලන්න වෙනවා. සමහර විට බලෙන් වගේ බයිෆෝස් වගේ ඒ දේ කරන්න වෙනවා. මේ තිබෙන රටේ වාතාවරණය, එහෙම නැත්නම් ලෝකයේ වාතාවරණය, මේ සෞඛ්‍ය තත්වයන් තුළ. නමුත් වෙන්නේ හරි දේ නේද? විය යුතු දේ නේද? මුල් කිතුණු සංඝය තුළ ඒ පළමු කිතුණු සංඝය වන සුද්ධෝ ජුසේතුමාගේ, මරියතුමීගේ සහ ජේසුස් සමිඳුන්ගේ සුද්ධෝ පවුල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාපොතේ දෙවන පරිච්ඡේදයේ 42 සිට 47 දක්වා සඳහන් වෙන මුල් කිතුණු සංඝ, the first Christian communities, අපෝස්තලවරුන් සහ එදා සිටිනු සංඝ නායකයන් මේ හැමදෙනාම එකතු වෙලා ගොඩනගපු මුල් කිතුණු සංඝය දෙසහ පසු හැරී බලන්න. නිසා මේ වසර පුරාවට ශ්‍රී ලාංකීය රාජගුරු මණ්ඩලය ඔබට මට ආරාධනා කරනවා go back to the roots. වෙන කොහෙවත් දුවන්න එපා. උත්තර හොයාගෙන, පිළිතුරු හොයාගෙන දුවන්න එපා. යන්න කතෝලික සභාවේ මුල් වලට, යන්න ක්‍රියාපොතට, යන්න දේව වචනයට ගිහිල්ලා බලන්න අපි හිටියේ කොහොමද? එදා කරපු හැම දෙයක්ම ඒ විදියටම 2021, 22, 25 කරන්න බැරි වෙයි. නමුත් ගත හැකි හොඳ යහපත් හැමදේම ගමු.
ඒ වගේම මේ අවුරුදු 2000 තුල අපේ ගම්වල, අපේ මීසන්වල, අපේ පවුල්වල, අපේ හදවත් තුළට කතෝලිකයි කිතුණුයි කියලා එකතු කරගත්ත කතෝලික කිතුණු නොවන මේ සම්ප්‍රදායන්, මේ පුරුදු, මේ වැරදි සිරිත් විරිත් චාරිත්‍ර ක්‍රමවේදයන් සැමරුම් අපිට දෙපාරක් හිතන්න වෙනවා. කර තියාගෙන යනවාද ඉදිරියට කරෙන් බිම තියලා මුල් කිතුණු ස්වභාවයේ ලක්ෂණ ගුණාංග සමග වර්තමානයේ තිබෙන ලස්සන දේවල් අරගෙන දේව ධාර්මික පදනමක් ඇති, ශුද්ධ බයිබලීය පදනමක් ඇති, ඒ වගේම ශුද්ධ සභා සම්ප්‍රදායේ ලස්සන දේවල් කරපින්නාගෙන අපිට යන්න පුළුවන්ද? ගිහිල්ලා ලස්සනට මේ විශ්වාසයේ දහම, මේ විශ්වාසයේ ක්‍රමවේදය ඊළඟ පරම්පරාවට බාර දෙන්න පුළුවන්ද? නිසා කොරෝනා, එහෙම නැත්තම් බෝම්බය, කවුද, කොහෙන්ද, මොන රටෙන්ද, කොහෙන්ද, මොකද වුණේ, මේ දේවල් හොයන්නටත් ඕනි. එය හොයන කට්ටිය හොයනවා. නමුත් ඇත්තටම කතෝලිකයා කිතුණු අහන්නට ඕනි where, එහෙම නැත්තම් who කියන ප්‍රශ්නයට වඩා why. ඇයි වසංගතය, ඇයි බෝම්බ ප්‍රහාර, ඇයි මේ දේවල් වෙන්නේ, ඇයි මේ යාඥාවට උත්තර නැත්තේ, ඇයි මේ යාඥාවලට පිළිතුරු නැත්තේ? අහන්න ඕනි ප්‍රශ්නය ඇයි, why. අන්නේ why කියන ප්‍රශ්නේ, ඇයි කියන ප්‍රශ්නේ ආවම අපිට නිසි පණිවිඩය, මෙසේජ් එක ලබා ගන්න පුළුවන්. who, where, what, whom, මේවා වලින් ලැබෙන උත්තර වලින් ඉදිරියට යන්න බැරි වෙනවා. ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? පළමු දේ සිත හරවා ගන්න. Repent and believe in the gospel. පසුතැවෙන්න, සුභාසනා දහගන්න. ක්‍රිස්තුන් වහන්සේගේ දේශන, ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නේ මෙන්න මේ වචන තුලින්. අපි අලුබදාදයෙන් චතාරිකය ආරම්භ කරන්නේ මේ වචන වලින්. Repent and believe in the gospels. Believe in good news. සුභාසනා දහගන්න, පසුතැවෙන්න. මේ පසුතැවිල්ල කියන එක සිත ඇතුලෙන් ඇතිවෙන්නා වූ සිත් පෙරලියක්, සිතුවිලි පෙරලියක්, අපේ දැක්ම විෂන් එක තුළ ඇති වෙන්නට ඕනි පෙරලියක්. එහි පෙරලිය තුළ තමයි ඔබේ මගේ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ. කතෝලික සභාවේ ධර්මෝපදේශي හරි පැහැදිලි. ජේසුස් වහන්සේ පූර්ණ සිත් හැරීමේ ඇති අවශ්‍යතාවය ජනතාවට පහදා දුන්සේක උන්වහන්සේ එදත් පහදා දෙනවා, උන්වහන්සේ අදත් පහදා දෙනවා, උන්වහන්සේ හෙටත් අපිට මේ ගැන පහදා දෙනවා. හැබැයි ක්‍රමවේද වෙන. සමහර උන්වහන්සේ එදා ඍජුවම කතා කරා. අපි කියනවා ඓතිහාසික ක්‍රිස්තුන් වහන්සේ, historical Jesus. උපමා උපමේයන් ගලීලයේ පුරා, ජුදේ පුරා ඇවිදමින් කියලා දුන්නා. නමුත් උත්තානෝ ක්‍රිස්තුන් වහන්සේ, ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ දේව වචනය තුලින්, සුද්ධෝ සභා සම්ප්‍රදාය තුලින්, සුද්ධෝ කතෝලික සභාවේ ඉගැන්වීම් තුලින් සහ විවිධ සිදුවීම්, එදිනදා ජීවිතයේ සිදුවීම් තුලින් සහ මේ ලෝකයේ පරිසරයේ ස්වභාව ධර්මයේ තුලින් ස්වාමීන් වහන්සේ කතා කරනවා. පහදා දෙනවා. අපිට උගන්වනවා. මොකද්ද ඉගැන්වීමේ පදනම? පූර්ණ සිත් හැරීමක ඇති අවශ්‍යතාවය. ඒ පූර්ණ සිත් හැරීම ඔබ මා තුළ, පූජක, පැවිදි, ගිහි, විවාහක, අවිවාහක, තරුණ, බාල, මහලු, වැඩිහිටි අප තුළ, ඒ අපේ පවුලේ පූර්ණ සිත් හැරීම වෙන්නට ඕනි. ඒ අපේ කුඩා කිතුණු සංඝයේ මේ පවුල් 20 25 මේ එක පාරේ ජීවත් වෙන, එක ගමේ ජීවත් වෙන, එක මාවතේ ජීවත් වෙන මේ පවුල් කණ්ඩායම එකතු වෙලා විනෝදචාරිකාවක් යන්නට හෝ, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය එකතු කරගෙන පිට්ටනියක රවුමක් එකතු වෙන්නට හෝ, ක්‍රිකට් තරගයක් හෝ සංගීත ප්‍රසංගයක් හෝ ශ්‍රමදානයක් සඳහා පමණක් එකතු වෙන සමහර විට ස්වාමීන් වහන්සේ කියනවා දේව වචනේ මුල් කරගෙන එකතු වෙන්න. ඒ දේව වචනේ ප්‍රතිඵලයක් හැටියට පාරත් හදමු. දේව වචනේ ප්‍රතිඵලයක් හැටියට අපි විනෝද වෙමු. ඒ දේව වචනේ ක්‍රියාවක්, සතියේ ක්‍රියාව හැටියට අපි අසරණ පවුලකට උදව් කරමු. හැබැයි මේ චැරිටි, දයාව, ඒ වගේම සෝෂල් සර්විස්, මේ සමාජ ක්‍රියාකාරීත්වය, ඒ වගේම එන්ටර්ටේන්මන්ට්, මේ විනෝදය
දේව වචනය පදනම් කරගෙන. ක්‍රිස්තුන් වහන්සේ පදනම් කරගෙන. Christ centered community. ක්‍රිස්තු කේන්ද්‍රීය සංඝය. United to Christ. ක්‍රිස්තුන් වහන්සේට බද්ධ වුණු. මත්පැන් බෝතලයකට හෝ කාඩ් පැක් එකට හෝ බයික් එකට හෝ බැට් එකට හෝ බෝලෙට හෝ එහෙම නැත්නම් දේශපාලනතුමෙකුට පදනම් වුණු සෙන්ට වුණු සංඝයක් නෙමෙයි. ක්‍රිස්තු කේන්ද්‍රීය දේව වචනය කේන්ද්‍ර කරගත් සංඝයක්. පහසු නෑ. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා එන්න දේව වචනය මුල් කරගන්න පළවෙනි කිතුණු සංඝය වගේ. ක්‍රියාපොතේ ලස්සනට සඳහන් වෙනවා. ඔවුන් පෙරීතවරුන්ගේ නැත්නම් අපෝස්තලරුන්ගේ ඉගැන්වීමේ නියැලෙමින් ගෙයින් ගෙට යමින් පූප කඩමින් දිව්‍ය පූජාව තුළ දේව වන්දනාව තුළ ජන වන්දනාව තුළ එකතු වෙමින් ස්වාමීන් වහන්සේගේ ආදරය රැගෙන යනවා. උන්වහන්සේගේ කිතුණු පණිවිඩය අරගෙන යනවා. අන්න එතනටයි මේ කාලයේ සලකුණු ඔබෝමාව කැඳවන්නේ. කුඩා කුඩා කණ්ඩායම් මහා පිරිස් එකතු වෙන්න එපා කියලානේ කියන්නේ. කුඩා කුඩා කිතුණු සංඝහය කණ්ඩායම එකතු වෙලා සුද්ධෝ සභාවේ යුනිවර්සල් ලින්ක් එක ඒ සම්බන්ධතාවයේ සම්බැඳියාව තබාගෙන මීසමී පූජකතුමන් සහායක පූජකතුමන් පැවිදි සොයුර සොයුරියන් දේව ධර්මයේ පිළිබඳව සහ දේව වචනයේ පිළිබඳව ගැඹුරු හැදෑරීමක් කරපු ගිහි නායකයන් දේව වචනයට ආදරය කරන කොල්ලෝ කෙල්ලෝ වැඩිහිටියෝ දූලා පුතාලා අද ඇත්තටම ලොකු පිපාසයක් තියෙනවා. එදාට වඩා දේව වචනය දැනගන්න දේව වන්දනාවට ක්‍රියාකාරීව සහභාගී වෙන්න තරුණ පරම්පරාව අතර මැදි වයසේ පරම්පරාව අතර සහ වැඩිහිටි ඒ වගේම ළමා පරම්පරාව තුලත් අද පිපාසයක් තිබෙනවා. හැබැයි මේ පිපාසයේ හැම දෙයකම පදනම වෙන්නට ඕනේ අතුලාන්තයේ වෙනස. මේ කිතුණු සංඝ වේවා වෙනත් ක්‍රමවේදයන් වේවා සමිති සමාගම් වේවා පදනම හරි පැහැදිලි දේව වචනය තුලත් කතෝලික සභාවේ ධර්මෝපදේශය තුලත් මේ හැම දෙයකින් බලාපොරොත්තු වෙන්නේ මිනිසාගේ ගැහැණියගේ ඔබගේ මගේ සිතෙහි ඇතුලාන්ත සිත් හැරීම. ඒ ඇතුලාන්ත සිත් හැරීම අරගෙන යනවා පවුල් අතර ගමේ කුඩා කිතුණු සංඝයේ සිත් හැරීමක්. එය මීසමේ දිසාවේ පදවියේ ශ්‍රී ලංකාවේ මුළු ලෝකේම සිත් හැරීමකටයි. ඔබ මම සූදානම්ද මේ ක්‍රිස්තුන් වහන්සේ ඔබෙන් මගෙන් ඉල්ලන සිත් හැරීමට දේව අම්මා වගේ ජොසේතුමා වගේ සුද්ධවන්තයෝ වගේ එසේය යස් කියලා කියන්නේ. අභියෝගය ඔබ මා ඉදිරියේ. තීරණය ඔබ මා සතුයි. ජේසු පීඨයි.